ඉතින් අපේ ලංකාවේට තේරුම් ගන්න පුළුවන් කමක් තිබ්බනම් හරි මේ බෝතලේ මේ අරක්කු කියන එක තියෙන්නේ පොඩි ළමයිගේ පාටියට වෙලා අවුරුදු 10 තියෙන බර්ත්ඩේ පාටියට වෙලා තාත්තා ටැප් එක ගාලා මුට්ටි වලියක් දාගෙන ඉදරන එක නෙමෙයි කියන එක තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණා ලොකු දෙයක්. මොකද ඇත්ත කතාව ඒක නෙමෙයි. මේක තියෙන රස විඳින්න. මේක තියෙන රස විඳින්න. මේ කොහෙවත් කවුරුත් අඳුනලා දීලා නැහැ. ඕගොල්ලෝ මේක ටැප් වෙන්න ගහලා නිදා ගන්න ඕනේ කියන එක. වලිදා ගන්න ඕනේ කියන එක. ඒක නෙමෙයි දෙනුන අරුත. Patirano Voice. විස්කි බැන්ඩි සුරවිමනක් ඉතාලියේ තියෙනවලු. ඔහොමනේ අපේ රටේ අය ඉතාලියේ මේ විස්කි බැන්ඩි පිළිබඳව කතා කරන්නේ. හැබැයි පතිරණ වොයිස් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ විස්කි බැන්ඩි සැර ಜಾති හැම දෙයක්ම මිනිස්සුන්ට ටැප් වෙන්න ගහලා නිදා ගන්න නෙමෙයි තියෙන්නේ. මේ වගේ වටිනාකමක් තිබෙනවා. මේවා ගැන හරියට අධ්‍යයනය කළොත් මේවට කොච්චර ආදරය කරයිද? Taman යන මග වැරදි කියලා Tamanට හිතේ. හරි මගට යන්න උත්සාහ කරයි. ඒ හින්දා තමයි අද අපි ආවේ පතිරණ වොයිස් අලුත් ඉසව්වක් සොයාගෙන. අද අපේ නිමේෂ් ගුණසේකරව සොයාගෙන අපි ආවේ එකිනෙකාට වෙනස් වෙන විනෝදාංශ තියෙනවා ජීවිතේ. කෙනෙකුට මුද්දර එකතු කරන්න, තවත් කෙනෙකුට සුරතල් සතුන් නැති කරන්න. මේ වගේ විනෝදාංශ තියෙනවා. හැබැයි නිමේෂ්ට තියෙන්නේ මේ රටවීම, සැරවීම එකතු කරන්න. එහෙම නැත්නම් කිව්වොත් අරක්කු බෝතල් එකතු කරන්න. අද ඔහුව සොයාගෙන තමයි අපි යන්නේ මේ නිමේෂ් ගුණසේකරගේ ජීවිත කතාව. Patirano Voice. මේ ඉන්නේ නිමේෂ් ගුණසේකර. ආයිබෝන් නිමේෂ්. ආයිබෝන් අය. අපි කිව්වනේ අද වෙනස් කතාවක් අපි ඔබට කියන්නේ කියලා. ඇත්තටම මේ කතාවට ප්‍රවේශයක් ගන්න මට කියන්නකො නිමේෂ් ඔබ ලංකාවේ කොහෙද? මම ලංකාවේ ඉපදිලා තියෙන්නේ ත්‍රිකුණාමලේ. මගේ අම්මා මාතර තාත්තා කොළඹ. කොයි වකවානුවේද ඉතාලියට එන්නේ? මට අවුරුදු 15 දී 16 දී වගේ. ඒ කාලේදී ඇවිල්ලා දැන් ඔබ පාසල් යන අවධියේදී. එතකොට ලංකාවේ පාසල් ගිහිල්ලා තමයි ඉතාලියට එන්නේ. ඉතාලියට එන්නේ සම්පූර්ණයෙන්ම යන්න බැරි වුණා. ඒ ගිහිල්ලා ටිකක් අර මෙහා අවුරුදු 16ට ඉස්සෙල්ලා ඉන්න ඕනින්ද ඒ ආවා. ඒ ඇවිල්ලා ඉතාලි පාසලකට ගියාද? අවාසනාවට එන්න හම්බුන්නේ නැහැ. ඇයි එහෙම උනේ? එහෙම උනේ අපේ තාත්තා මෙහෙ ගොඩාක් කල් එයා මෙහෙ අපිව ගෙන්නගත්ත අපි අවුරුදු 16 පයින්න ඕනේ හින්දා. ඒ ඇවිල්ලා අම්මට අසනීප හින්දා අම්මගේ ඔපරේෂන් එකක් කරන්න ඕනේ හින්දා තමයි කතා කරලා තීරණයක් කරේ එයාත් එක්ක එකතු වෙලා මම රස්සාවට යන්න. ඒ කියන්නේ කොහොමද 2099 2000 වගේ වෙනකම්ම ඒ රස්සාව තමයි කරේ. දෙවනි රස්සාව වශයෙන් කරේ පෙට්ටි කර ගහන එක. ඔය දැන් තියෙන GLS එක වගේ බර්තොලෝනිය වගේ වගේ. ඒ පෙට්ටි කර ගහද්දී ඒකේ තිබ්බ ඉස්සර ඉතාලියට ආපුව කාලේ තමයි මේ පෙට්ටි යන රූල් තිබ්බා. ওই රූල් හතරවල දෙන කම්පියුටර්ස් වලින්. ওই කම්පියුටර්ස් වලින් හතරවලදී ඒක හිර වෙනවා. දෙපාර තුන්පාර හිර වෙනවා. ඒකට කවුරුත් හිටියේ නැහැ. හිටපු පොඩිම කොල්ලක් මමනේ. මට කම්පියුටර් තියෙන ආසාවෙන් හින්දායි ඕක ගිහලා ඉංග්‍රීසි කොට තමයි මට එතන හම්බෙන්න රින්ග ගන්න හම්බුනේ. මට කොහොමද ඉඳගෙන ඉවරලා ඒ බ්ලොක් වෙද්දී බටන් එක ඔබලා ඒක බ්ලොක් කරන්න. ඕකත් තෝම ටික කලක් කරගිද්දී අවුරුදු 3-4ක් විතර ඇද්දී ඒ කම්පැනි එකත් වැහුවා. වහලා මට මේ හම්බුණා ඉතාලි කම්පැනි ෆ්‍රාන්ස් කම්පැනියක් ඉතාලියේ තියෙන මාළු එහාට මෙහාට කරන මාළු වෙනවා මාළු ෆ්‍රෙෂ් ඒවා බෙදා හරින. ඒක කියන්න හේතුව එතනින් තමයි ලියන්න කරන්න ඉගෙන ගත්තේ. මොකද ඒ වෙනතුරු ලියන්න කරන chance එකක් හම්බුන්නේ නැහැ. කම්පියුටර් පොඩ්ඩක් අත ගන්න chance එක හම්බුණා. ගියක් සුද්ධ කරගන්න chance එක හම්බුණා. අර ලියන්න කියන්න භාෂාව දැන් මිනිස් බලන්න කොහොමද කියන එක එතනින් තමයි හම්බුනේ. එතන තිබ්බා ඒ තමයි පෙට්ටි කර ගන්න ගියේ. ඒ පෙට්ටි කර ගන්න ගියාට ඒ එන්නේ ලියලා ඉන්නේ. ඒ ලියලා එන එක ඉස්සර මම කියන්නේ 2003 2004 වගේ අතින් ලියන්න ඕනේ. කියවන්න ඕනේ. මොකද්ද ලියලා තියන්නේ? මාළුවගේ නම මොකද්ද? බ්‍රන්සිල් දොරාසද මොකක්ද කියන එක කියවන්න ඕනකම තිබ්බා. ඒක කියවලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා ලියන්න මොනවාව තිබ්බා. අනේ ඒකේ තමයි ලියන්න පටන් ගත්තේ. ඒකෙත් එහෙම ටික කලක් යද්දි කරද්දී හදිස්සි අවස්ථාවලදී මට ලංකාවේ කට්ටිය කියන කියලා කිව්වා. මම ඉස්සෙල්ලා කිව්ව කොටසක්. ඒ කියද්දී එහෙම එක්කිනා දෙන්න ලංකාවේ ඉඳලා මට අවුරුදු 24 වෙද්දි මගව ලංකාවේ වැඩ කරා 35ක් විතර. එහෙම ඉද්දිම තමයි මට කියන්නේ ජොබ් එක නැති වෙලා සතියක් විතර වෙද්දි තමයි මම ඉස්සර වැඩ කරේ. කියන්නේ එතන වැඩ කරපු තැනින් කිව්වේ මෙන්න මෙහෙමයි සතියකට දෙකකට තැනක මිලානතරක් තියෙනවා යනවද රස්සාව කරන්න. ඒකත් පෙට්ටි වලට කරගහන්න තමයි මොකක් යන්න. ප්‍රශ්නයක් නැහැ.
එතන ගිහිල්ලා කොහමද දවස් දෙවෙනි දවසේ යද්දී මගේ තියෙන වාසනාවකට ඒ ඉන්න අයිතිකාරයා මගෙන් ඇහුවා මම දැන් ගිහිල්ලා දවස් දෙක රසංගල මම දන්නේ මම කොතනද යන්නේ කියන එක. දවස් දෙකකට පස්සේ තමයි මට තේරුනේ එයා ඇහුවට පස්සේ එයා මාත් කියලා කතා කරා මොනවද කොහොමද කරන්නේ ඉතින් ඒගොල්ලෝ මම අඳුර ගන්න ඕනේ හින්දා වෙන්නේ ඉතින් මම හොරෙන්ද නැතිද බලන්න ඕනේ හින්දා ඇහුවා ප්‍රශ්න. ඒ ප්‍රශ්න හිතේ මම දැනගත්තේ මම වැඩ කරන්නේ එතනට ඇවිල්ලා තියෙන පෙට්ටි කරන්න ඇවිල්ලා තියෙන ඉතාලි කස්ටම් වේ කියන එක. ගුවන් ෆිනන්ස් එකටදී තියෙන. එහෙම අවුරුදු 15ක් විතර ඉඳන් රස්සාව කරලා තමයි ඉතාලියේ මුළු ලෝකෙම මේ ක්‍රේසි කැවිලි කරලා ගොඩක් දෙනෙක් වයින් කරන්න ඕනේ. අපිට එතකොට තිබ්බා කොන්සිලා සිනමිකේ වල කියලා අපිට සල්ලි ගන්නත් දීලි කරලා අපි වයින් කරා. නිමේෂ් ලංකාවේ ගිහිල්ලා බොහෝ දේවල් කරන්න බලාපොරොත්තු වුණා. හැබැයි අවසානයේ ඔහුට සිද්ධ වුණේ ප්‍රවාහන සේවයක් ආරම්භ කරන්න. බස් එකක් ගන්නවා. බස් එක ගන්නේ කොයි පළාතෙන්ද? බස් එක ගන්නේ නුගේගොඩින්. නුගේගොඩ පානදුර. නම්බර එක මතක නැහැ වංකම නුගේගොඩ පානදුර. ලොකු ටාටා බස් ලොකු තියෙන බස් එක ගන්නේ. ලෑන්ඩ් නම මතකත් නැහැ ඒක ඇත්තටම. ලොකුවට අසන්න 40 බස් එක. දැන් මේ ප්‍රධාන නගරේ අගනුවර දැන් ඔබ බස් සේවාව ආරම්භ කරන්නේ. පහසු වුණාද මේ කාර්යය? ඔව් මුල් පළවෙනි දවස් දෙක තුන හරි ලස්සනයි. අර හැම දෙයකම සුන්දරත්වය වගේ ඉතින් ඒක අතර සුන්දරයි. මොකද අපිට මේ ස්වරීම බටර් පාර ගන්න ගොඩක් දක්ෂනේ. ඒ ඉන්න ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය. ඒකින් හරිම ලස්සනයි. සල්ලි එනවා මේ වෙනවා. සතියකින් විතර පස්සේ තමයි ඒ සල්ලි එන එක අඩු වුනේ. සල්ලි රුපියල් 4-5000ක ආදායමක් තියෙනවා. පහුවෙන්දට 7000ක වීදමක් තියෙනවා. ඒක ඊට පස්සේ ඇයි කියලා හොයලා බලද්දි තමයි කිව්වේ තේරුම් ගත්තේ නෑ. අනිත් අයට බස් වැඩි නම් මේ ඒ බස් අය තමයි ඊළු රේස් ගිහිල්ලා ඉවරලා මම මට තේරෙන විදිහින් කියන්නේ රේස් ගිහිල්ලා ඒගොල්ලෝ තමයි ඒක පාලනය කරන්නේ රූට් එක. කියන්නේ වැඩි බස් තියෙන අයට තමයි ඒගොල්ලෝ කතා බහ කරලා ඉන්න ඒ රූට් එක පාලනය කරන්න මොනවද තියෙන්නේ. එතකොට මමට බස් විකුණුපු එක්කිනාට තමයි බස් වැඩිපුර තිබ්බේ. මම බස් එක ගත්ත එක්කිනාට. මිනිහා තමයි එතකොට බලද්දි මට බස් එක විකුණලා මේ යටින් පැත්තේ පාර ගහන්නේ. එක දවසෙන් බස් 4-5ක් ගත්තා. රූට් එක ගත්තා. මොන විදිහට බස් ඔක්කොම ටික ගත්තා සමානයි. ඉතින් හිටපු අයත් ගොඩාක් අය ඊට පස්සේ බැලුණා මේ මොකද්ද මේ මොකද කරන්නේ මේ එක දවසින් ගත්ත බස් ටික කියන එක. ලංකාවෙන් මෙහෙට ඒ ලංකාවේ ඔක්කොම දේවල් උනේ මාස 8ක් විතර ඇතුළත. තමයි ඔය ඔක්කොම සෙල්ලම් දැන් කෝටි කාමාරක් දෙකක් විතර නැති කරගෙන ඉවරලා ඔය ඔක්කොටම මම මාස 8ක් විතර තමයි ගියේ. කොහොමත් අන්තිම දවසේ මෙහෙට එද්දී ඒකට එන්න මුල වුණේ මගේ තාත්තාම ටිකට් ගන්න ආවා. මගේ වයිෆ් තමයි කෝල් කරලා කියලා තිබ්බේ මෙහෙම මෙහෙම තත්ත්වයක් කියන්නේ මෙහෙමයි කියන එක. ඒක සාමාන්‍යයෙන් මම පරාදේ බාල ගන්න කෙනෙක් නෙමෙයිනේ. ඒකින්ද අවාසනාවට එහෙම වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ආවා. ඇවිල්ලා මා ටිකට් එක දාලා මාව කිව්ව යන් කියලා මම ඉතලට එක්කන් ආවා. එක්කන් එද්දී ඒක හොඳටම මතකයි. මගේ යුරෝ එකයි තිබ්බේ කොහොමද? යුරෝ එකක් නෙමෙයි යුරෝ 10ක් විතර තිබ්බේ. යුරෝ 10න් ෆේල් එකක් ගත්තා මට මේක අමතක වෙලා මල්පෙන්ස වලින් මම එහෙ එයාපෝට් එකෙන් ඉතින් ඒක යුරෝ එකයි සාක්කි තිබ්බේ මේ ඉතාලියට හැම පාරක් ඉද්දී. ඒ 2013 මැයි මෙයාගේ වයිෆ්ගේ මාමා කෙනෙක් කෙනෙක්ගෙන් යුරෝ 400කුයි අපේ තාත්තගෙන් සල්ලි වගේක් ඉල්ලගෙන ඉවරලා යුරෝ 500ට ගත්ත කාර් එකක්. අරන් ඉතුරුස් ඔක්කොම දාලා ඉවර වෙලා දන්න අයට කෝල් කරලා කිව්වා ලැජ්ජාව පැත්තක දාලා මට හයර් දෙනවා නම් දෙන්න කියලා මල් පෙන්ස යන්න. අන්න එහෙම ඇද්දි ඒකට දෙවෙනි වර මෙයාව බබා හම්බෙන්න මෙයාට. පළවෙනි ඉකෝග්‍රැෆි එක කරන සල්ලියක් දැම්මෙත් අන්න එහෙම. හයර් ගිහිල්ලා. යුරෝ 50යි ඒ දවස්වල හයර් එක ගිහින්ම. ඒ ගිහිල්ලා කොහොමත් මාස 2 3 4 යද්දි තමයි අවස්ථාවක් ආවේ මගේ මස්සිනා අසනීප වෙලා යාව බලන්න යන්න. මොකද අපි කතා කරන්නේ කියන එයා ඉතාලි ජාතියකින්ද පොඩි ප්‍රශ්නෙින්ද කතා බහ කරේ නැහැ. ඉතින් එයාට අසනීපයක් වෙලා යාව බලන්න යන්න කියලා මගේ අම්මා තාත්තා කිව්වට පස්සේ යන්න වුණා. පිටින් එන කෙනෙක් තමයි ඒ වගේ ඒ කම්පැනි එකට අවුරුදු 80ක්. මොකක්ද ඒ කම්පැනියෙන් සිද්ධ වෙන්නේ? ඒ කම්පැනියෙන් සිද්ධ වෙන්නේ ඒකේ තියෙන වැලි කඩදාසි. ඒ වැලි කඩදාසි කිව්වට දියමන්ති වැලි කඩදාසි නම් තියෙනවා. ඒකෙන් තමයි ෆ්ලයිට්ස් වලට ගහන හැම එකක්ම මේව කරන්නේ ඒක. ඒ ෆෙරාරි එකට දෙන්නේ ඒ වගේ ලොකු ඒවට දත් අපි හදන ඒවලට දෙන්නේ ඇස් වගේ ඒ පොඩි සබ්ජෙක්ට් එකේ ඉඳන් තියෙන ඔක්කොම ලොකු දේවල් වලට කියන ෆ්ලයිට් එක වුණත් ඒක ඔක්කොම ෆිනිෂින් කරන්න මේක තමයි තියෙන්නේ. ඉතින් සමහරක් ඒවා තියෙනවා ඒක 6000ක් විතර වෙනවා පොඩි කෑල්ල. ඒක ඩයමන්ඩ්ස් තියෙන හින්දා. ඊටමත් විශාල ව්‍යාපාර ආයතනයක ප්‍රධානියෙක් බවට පත් වෙලා තිබෙනවා. නිමේෂ් මත්පැන් වලට ලොල් වෙලා හිටියා. හැබැයි ඔහු හදිසි අනතුරු වලට පවා ලක් වුණා. දැන් නිමේෂ් ඔබ
මත්පැනින් දුරස් වෙලා හැබැයි මත්පැන් එකතු කිරීම විනෝදාංශයක් කරගෙන. කොහොමද මේ වෙනස් වීමට හේතු වෙන්නේ? විලාස් වීමට හේතුව කියන්නේ හැම ආසාව. ඒ බෝතලේ කියන දැන් අපි සිංහලෙන්ම කියලා කියනවා නම් උද කියනවා බෝතලේ කියලානේ. ඒ බෝතලේ පාවිච්චි කරන විදි දෙක තුනක් තියෙනවානේ. එකක් බොන එක, එකක් ලස්සනට පැත්තකින් තියාගෙන එක. තුන්වෙනි එක තමයි මම වැදගත් මේක. ඒකෙන් අනාගත පරපුරට Tamanට ආයෝජනයක් වෙන විදියට මොනවා හරි දෙයක් කරන එක. ඉතින් බලන්න අනාගත පරපුරට දෙන්න ඕන දේ මේ මාම කරන දේ පුතා තාත්තා කරන දේ පුතා කරන්න නෙමෙයි. ඒක අනිත් පැත්ත කරන්න එක. අරක්කු කියන්නේ බොනම දෙයක් විතරක් නෙමෙයි. දැන් නිමේෂ් ප්‍රකාශ කරුවානේ මේ මත්පැන් ඇත්තටම මත් වෙන්න විතරද තියෙන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි. ඔහුගේ නිවසේ තියෙන මේ හැම දෙයක් තුළම අපිට විශේෂයක් දකින්නවා. විශේෂයක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ මත්පැන් වර්ගවල ඇයි මිල අධික වෙන්නේ. මත්පැන් වර්ග කොච්චර කාලයක් නිෂ්පාදනයෙන් පස්සේ තබාගත යුතුද වෙළඳපොළට අලෙවි කරන්න. මේ වගේ කරුණු කාරණා තියෙනවා. අපි දන්නේ නැහැ. අපි දන්නේ මතු පිට ප්‍රශ්නේ පමණයි. මතු පිටින් අපි දකින්නේ ලස්සනට තියෙනවා නම් අපේ හිතට සරිලන ගානට බෝතලයක් ගන්න පුළුවන් නම් ඔච්චරයි අපි දකින්නේ. ඒක තමයි ඉතින් වැදගත්ම දේ ලංකාවේ ගොඩක් අයට. මේකේ මත්පැන් කියන එකේ මත්පැන් අර මත් වෙන පැන් එක. ඒ කියන්නේ ඒක ඇල්කොහොල් ගන්න වැඩි ඇල්කොහොල් තියෙනවා. ඒකින්ද මත් වෙනවා. ඒ කියන්නේ ඇල්කොහොල් එකෙන් මොකද්ද වෙන්නේ? තමන්ගේ තියෙන ලේ ගමනාගමනය ඉක්මන් කරන එක. ඒ ඉක්මන් කරද්දි තමයි ඔය වෙරි වෙනවා කියන එක වෙන්නේ. අත කතාව කියන්නේ මොකද දැන් අපිට මොකක් හරි ෂොක් එකක් වුණාම අපි අඳුන් කුඳුන් යනවා කියන්නේ අපි ඒකට කියනවා අඳුන් කුඳුන් යනවා කියලා. අරක බිව්වට පස්සේ අපි වෙරි වෙනවා කියලා. ඕකේ විද්‍යාත්මකව මේක කරලා තියෙනවා දෙකම එකක් කියන එක. කියන්නේ ඇගේ තියෙන ලේ ගමනාගමනේ වැඩි හින්දා තමයි අර සිහිය නැති තත්ත්වයට අසිහි තත්ත්වයටපත් වෙන්නේ. ඔකේ අරක්කෝ කියලා සිංහලෙන් කියන එක මත්පැන් කියන එකේ ස්ටෝරි එකක් තියෙනවා. මත්පැන් එක කොහොමද හැදෙන්නේ? ඇයි ඒක ෆේමස්? මොකද්ද ලෝකේ තියෙන හොඳම මත්පැන් එක? මොකක්ද දෙවියන්ට තියෙන එක? ඒක කොච්චර කලක් තියෙනවද කියන එක. උදාහරණයක් ගත්තොත් දැන් 2020 22 වසරේ තියෙන හොඳම කියන්නේ ගණන් අධිකම වැඩි ඉල්ලුමක් තියෙන එක තමයි මේ පාට සෙට් එක. මේ කලර් සෙට් එක. හේතුව මේකට ඉවසීම තියෙන්න ඕනේ. පළවෙනි එක එළියට ආවේ 2010 2011 2012 2013. එතකොට මේ සම්පූර්ණ කලෙක්ෂන් එකක් හදන්න අවුරුදු ගණන් බලන් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙන් ඒතර පුරුදු කරනවා ඉවසීමක් කියන එක. Tamanට අවශ්‍යතාවය නම් අවුරුද්ද බලන් ඉන්න ඕනේ. එකක් කරන් අවුරුද්ද බලන් ඉන්න ඕනේ. එකක් ආවට පස්සේ ඒකේ Tamanට ගන්න හැකියාවක් නැහැ. ඒක මොකද එන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි. බෝතල් 9000ක් විතර තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ 9000 මේ ලෝකේ ඉන්න ගොඩක් ගත්තම මොකද ගන්න ඔක්කොම කලෙක්ට් කරන්නේ නැහැනේ. හොඳ පාර්තියන රෙස්ටෝරන්ට් ඔක්කොම මේවා කරනවා. ඒකට අඩු වෙනවා. ඒ අඩු වෙද්දි Taman එක පස්සේ යන්න ඕනේ. ඒ යන එක හරිම ඉන්ට්‍රස්ට්. මොකද ඉස්සර කියන්නේ අර දැන් අපි කියන්නේ සිංහල පොඩි ළමයි ශ්‍රී ලංකාවේදීම කියන්නේ හොයන්න එනවා කියලා කියන්නේ. මම හොයන්නේ හැංග මුත්තම් කරලා. ඒ හොයද්දි තමයි ඒක සෙල්ලමක් වෙලා තියෙන්නේ. ඉතින් මේකත් ඒ වගේ. මේක සෙල්ලමක් නෙමෙයි. ඒ හොයන්න යෑමෙන් තමයි ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ. මේ පළවෙනි එක ගත්තා මට පළවෙනි එක ඕකේ. මම සෙකන්ඩ් ඩේ ගන්න ඕනේ. ගන්න ඕනේ අඩුවෙන් ගන්න ඕනේ. කොච්චරද අඩු ගන්න? මොකක්ද අඩු ගන්න? කොහොමද අඩු ගන්න හදලා තියෙන්නේ? කාගෙන්ද ගන්න පුළුවන්? ඒතර ඉගෙන ගන්න දේවල් වැඩි. ඒතර ඉගෙන ගන්න දේවල් වැඩි වෙන තවත් ඇඩ් වෙනවා. මෙහෙම පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක මේක කවුද කරේ? මොන හේතුවක් හින්දාද කරේ? ඇයි කරලා තියෙන්නේ? මොකද තියෙන ප්‍රතිඵලය? මොනවාද තුලේ තියෙන්නේ කියන එක. උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපේ කාගෙන් හරි අහුවොත් අගෞරවයකට කියනවා නෙමෙයි. ඒවත් තේරුම් කරලා දෙන්න ඕනින්ද කියනවා මිසක්. කොහොමද අරක්කු එක පෙරලා තියෙන්නේ කියලා. සිංහලෙන් පෙරලා තියෙන්නේ කොහොමද? මොකේද? බැරල් එක පෙරලා තියෙන්නේ. ඒ බැරල් එකේ පෙරලා තියෙන ඒක නිකන් මෝඩ සුළුපට උත්තරයක් විතරයි. උදාහරණයක් වශයෙන් බැරල් 7-8ක පෙරලා තියෙනවා. ඒක තමයි ලෝකෙ තියෙන හොඳම ඒවා වෙන්නේ. බැරල් 7-8ක් කියන්නේ මොකද්ද? පළවෙනි බැරල් එක චිලිය ජගහකින් හදපු එකක්. දෙවෙනි එක අපි කියමුකෝ කොට්ටන් ගහකින් හදපු වලින් එකක්. තුන්වෙනි එක අඹ ගහේ ලී වලින් හදපු එකක්. ඔය වගේ හදලා. ඒතොර අර පළවෙනි එකේ තියෙන රස දෙවෙනි එකත් එක්ක මික්ස් වෙද්දී ඒක වෙනස් වෙනවා. ඒක තුන්වෙනි එකත් එක්ක වෙද්දී තවයි මික්ස් වෙනවා. තව හතරත් එක්ක වෙද්දී මෙහෙම වෙනවා. ඉතින් ඔය 8ට යද්දී පළවෙනි එකේ අවුරුදු දෙකක්, දෙවෙනි එකේ අවුරුදු දෙකක් ඉතින් අවුරුදු 10ක් ගිහින් ඉවරයි. අවුරුදු 10ක් තමන්ගේ ළමයෙක් ලොකු කරන අවුරුදු 10ට කොච්චර කලක් දුක් විඳින්නද? මම කියන්නේ නැහැ හා සමාන කියලා.
ඒ ආදයක්ම වෙනවා. මොකද ඒකේ පළවෙනි බැරල් එකට දාලා දෙවෙනි එකට දාලා ඒ දාද්දි තියෙන රටාවක් තියෙනවා. ඕක දාන්න ඕනේ, කරකන්න ඕනේ, පුච්චන්න ඕනේ. නිකම්ම දාලා පල් වෙන්න තියෙන එක නෙමෙයි. ඉතින් ඔකේ ශ්‍රමයක් තියෙනවා. කවුද මේකේ පස්සේ ඉන්නේ? මොකද්ද මේ තියෙන ශ්‍රමය? කවුද මෙහෙම කරන්නේ? අපි ගත්තම ඕනම අරක්කු බෝතලයක් නිකන් එවුරු 10 15 කින් ඉඳන් ගත්තම ඒකේ තියෙනවා ඩිසයින් එකක්. ඒකේ පෙට්ටියක් තියෙනවා. ඒතර මේ ඩිසයින් එක කවුරු ඉබේ ආපු දෙයක් නෙමෙයිනේ. නිකන් එවුරු 10ක ඩිසයින් කරපු කෙනෙක් කියනවා. ඒතර ඩිසයිනර් කෙනෙක් ඉන්නවා ඒක පස්සේ. එයා කල්පනා කරන විදිහට එයාගේ මේකක් තියෙනවා. ශ්‍රමයක් තියෙනවා. ඒතර ඒක අච්චු ගහන එක. අච්චු ගහන්න මේවා තිබ්බට මැෂින් තිබ්බට ඉම්පෝස්ට් හරි කරන්න ඕනේ. ඒවා හදන්න ඕනේ. ඒකේ ශ්‍රමයක් තියෙනවා. අපි මේ අරක්කු කියලා ටැප් වෙන්න ගහලා ගැනිත් එක වලිදාගෙන මරාගන්නේ මේ ඕන වටින දෙයක්. ගොඩක් වටින දෙයක්. ඒ වටිනාකම දකින්න අපි දැනගන්න ඕනේ. නැත්තම් ගෙදර තියෙන ප්‍රශ්න මත කරන්නයි එහෙම නැත්තම් පාර්ට් ටයිම් එක ගහලා එවිලා අතේ කියන කැක්කුම ඇති කරගන්නයි ටැප් වෙන්න ගහලා පිස්සු කියලා එක නෙමෙයි නේ. කොකාකෝලා හරි මොනවා හරි දෙයක් මිශ්‍ර කරනවා. ඔව්. මේක මොකද මේක ගැන හිතන්නේ ඔබ? ඒක වැරදි දෙයක්. වැරදි දෙයක් කියලා කියන්නේ අරක්කු මම මෙහෙම කියනවා. විස්කි වර්ග තියෙනවා දෙක තුනක්. සිංගල් මාල්ට් තියෙනවා. සිංගල් මාල්ට් තුර්බාතු කියලා තියෙනවා. බ්ලෙන්ඩඩ් කියලා තියෙනවා. එතකොට සිංගල් මාල්ට් කියලා කියන්නේ එක දෙයකින් එක පළතුරකින් එහෙම නැත්නම් පළතුරු 3-4ක් අරගෙන ඉවරලා එක බැරල් එකක්. අපි කියමුකෝ දැන් අපි peer ගත්තයි කියලා. peer අරන් බැරල් 10ක් හදනවා. ඒ 10න් ඒ එන බැරල් එකකින් හදන්නේ සිංගල් කියන්නේ ඒ තනි බැරල් එකේ තියෙන එක. ඒ පළතුරු ඒ ටික තියෙන මික්ස් වෙන්නේ නැහැ තව මොනවා වලින්. එතකොට බ්ලෙන්ඩඩ් කියලා කියන්නේ 10 දෙනෙක්ගේ නම් 10ක වර්ග 10ක ඒ ඔක්කොම අරන් එකට දාලා මොකද ඒගොල්ලෝ එකට දාලා හදන තමයි බ්ලෙන්ඩඩ් කියන්නේ. ඒ බ්ලෙන්ඩඩ් කට්ටිය පරණ කරවන්නේ. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? සිංගල් මාල්ට් හදන කට්ටිය. සිංගල් මාල්ට් දැන් හදන එක්කෙනා ඒක පරණ කරන්න ඕනේ. බ්ලෙන්ඩඩ් එක්කෙනා කරන්නේ ඉතුරු වෙන කට්ටියින් ටික අරන් ගිහිල්ලා තමයි එයා බැරල් වලට දාලා එයා පෙරන්නේ. ඒක තමයි සිංගල් මාල්ට් එක ගණන් වැඩි. මොකද එයා ගෙදර තියන් ඒක පරණ කරන්න ඕනේ. බ්ලෙන්ඩඩ් එකේ වෙන්නේ එයා තනින් තන ගිහලා ගන්න ඕනේ. ඉතින් යාට වියදමක් නැහැ. යාට කොස්ට් එකක් නැහැ. ලයිට් බිලක් නැහැ. ඒක මේ සේවකයා ස්ට්‍රේම් මේකක් නැහැ. ගෑස් බිල් නැහැ. ඉතින් ඒකින්ද අර අරක්කු ගණන් අඩුයි. බ්ලෙන්ඩඩ් ගණන් අඩුයි ඒ හින්දා. ඒතර තුර්බාතු කියලා තියෙනවා. තුර්බාතු කියලා කියන්නේ මේ අපි හැම විස්කි එකක්ම පුච්චනවා. බැරල් වලට දාලා පුච්චන ඒවා තියෙනවා. ගොඩාක් පුච්චන්නේ දරවලින්. 180ක් පුච්චන දරවලින්. තුර්බාතු කියන එක තමයි ගොඩක්ම මිනිස්සු කැමති එක. ඒ කියන්නේ මොකද? තුර්බාතු කියලා කියන්නේ අපි අර ලංකාවේ තියෙන බලවල් වලට දාන්නේ ඔක්කොම පළතුරු වනම් දාලා පොහොර වෙන්න හදන්නේ. අන ඒ වගේ පළතුරු වර්ග විතරක් විසික් කරන පළතුරු වර්ග විතරක් පැත්තක තියලා ඒ පුච්චනවා. ඒ පුච්චන එකෙන් තමයි තොරබාතු කියලා කියන්නේ. ඒකට අර පුච්චන එකනොත් ඔක්කොම එන්නේ අර පළතුරු මික්ස් වෙච්ච සුවඳක් තමයි එන්නේ. ඒක වෙනස්. ඒක අමුතුම දෙයක් ඒක. ඔය වගේ විස්කි දෙක තුන වර්ගෙම මම දැන් ඉස්සලා කිව්වා වගේ සිංගල් මාල්ට් එක, බ්ලෙන්ඩඩ් එක, තොරබාතු එක. දැන් අපි කැටගරි තුනකට බෙදලා තියෙන්නේ. මේක කලින් ඉඳලා. ඒ කැටගරි තුනෙන් කැටගරි තුනකට වෙන් කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා මම කිව්වා වගේ සිංගල් මාල්ට් වල ගණන්ම හේතුව ඒ හින්දා. ඒගොල්ලෝ අතර ටාගට් තියෙනවා. මොකද රෝවරේ කියලා කියන ලීය තමයි බ්‍රසීල් පැත්තේ එන්නේ. ඒක ඔක්කොම එන්නේ බ්‍රසීල්, ස්පාඤ්ඤ පැත්තෙන්. ඒ පැත්තෙන් ගේනවා අරක්කු හදන තැනට, විස්කි හදන තැනට. විස්කි හදන ලෝකේ ෆේමස්ම තැන තමයි ස්කොට්ලන්ඩ්, ඊස්ලේ කියන ඒ දූපත. ඒ දූපතට ඉතින් අර ගේන්න ඕනේ බ්‍රසීල් ඉඳන් ඒ ගියන කොස්ට් එකත් එක්ක ඔක්කොම කරද්දී ඒ අරක්කු එකේ නිකන් ඔටෝමැටිකලි ගණන් වැඩි වෙනවා. මොකද හේතුව ඒ රෝවර් එකේ තමයි හොඳම එක තියෙන්නේ. චිලි එජ් කියන්නේ ෂෙරි එකේ. ලෝකේ කොස්ට්ම තියෙන අරක්කු තියෙන ෂෙරි කියන එක. ඒ ෂෙරි කියලා කියන්නේ ෂෙරි ලීයෙන් ෂෙරි ගහේ ලීයෙන් බැරල් හදලා ඒ බැරල් වලින් පල් කරන එක තමයි. ඔතනට එකතු වෙනවා මර්සාලා කියන එක. මර්සාලා කියන්නේ ඉතාලි ප්‍රොඩක්ට් එකක්. ඒ ඉතාලි මර්සාලා හදපු බැරල් ඉතාලියේ නම් ඒ බැරල් ලෝක සමහරක ගොඩක් වෙලා තියාගන්න නෑනේ. මේ ඒවා විකුණන එකක් තියෙනවා. ඒ බැරල් හදුවට පස්සේ පියන මර්සාලා හදලා ඉවර ඉතාලිය අය ඒගොල්ලෝ විකුණනවා ස්පාඤ්ඤ වලට බ්‍රසීලට. ඒව අයිමත් ගෙනෙත් තමයි මේ ඊස්ලේ වලට මේ ෂෙරි කියන එකෙන්
හදන්නේ. එතකොට එහෙම හදද්දී ඉස්සර කිව්වගේ තරගෙද්දි ඕකේ තියෙනවා හැම දෙයකම මාකටිං එක වගේ ඕක විස්කිට් මාකට් කරන්න කට්ටිය ඉන්නවනේ. මොකද්ද මාකට් කරන්නේ? ලෝකෙින හොඳම ආටිස්ට්ලා කියනවා. සිංගර්ස්ලා දානවා. දැන් මේක මේ තියෙන පීටර් බ්ලැක් කියලා. සර් පීටර් බ්ලැක් කියලා කියන්නේ ලෝකේ ඉන්න ෆේමස්ම ගොඩක් දන්නේ නැති ආටිස්ට් කෙනෙක්. චිත්‍ර අඳින කෙනෙක්. එයා ඇඳේ චිත්‍ර පොප් චිත්‍ර. අපි කාටුන් වල සමහරකට පේන්නේ බෝබි පිරනවා ඒවයි කාටුන් ඒ ඔක්කොම එයා තමයි නිර්මාතෘවරු. ඉතින් එයා එකතු වෙලා මේ උදාහරණයක් මම කියන්නේ මේ සර් පීටර් බ්ලැක් කියන මැකරන් එකේ හැදුවා. ඒක හැදුවේ කොහොමද? කොමුනිටා කියලා. ඒ කියන්නේ ඊස්ලේ ගත්තම මේ මැකරන් තියෙන මේකේ ගම. ඒ ගමේ මේ විස්කි අමතරව හරක් ඉන්නවා, ගම වඩු කරන අය ඉන්නවා. එයා මොකද්ද කරේ? එයාට අයිඩියා කාව මේ ඔක්කොම එකතු කරලා. එතකොට දැන් මේගොල්ලෝ වී කපන කට්ටිය නේ අපි පළතුරු හදන කට්ටිය. මේ හැමදාම ප්‍රසන්ට් වෙන්නේ මේගොල්ලෝ විතරයි. අරගොල්ලන්ගේ ප්‍රසන්ට් එකක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්වත් ඇදලා ගමු කියලා හැදුවා මේක කමියුනිටි කියලා හැදුවා. කොමුනිටා කියන එක. ඒ හදලා මේ බෝතලේ ප්‍රසන්ට් කරා. මේකේ පළවෙනි බෝතලේ පළවෙනි ලක්කු බෝතලේ 13යි හැදුවේ කම්පැනි එකේ. පළවෙනි එක මිලියන 750කට විකුණුවා. අනිත් 12 තාම තියෙනවා මැක්කරන් එකේ. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරා අනිත් අයට අවස්ථාවක් දෙන්න ඕනේ මේක විකුණන්න කියලා සෙකන්ඩ් එඩිෂන් එක ගෙවුවා. සෙකන්ඩ් එඩිෂන් එක ගැහුවේ පළවෙනි එක එළියට දැම්මේ $750යි. ඒක දැන් වෙද්දී €5000ක් පැනලා තියෙනවා. මේක ආරම්භ කරේ දැන් අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා ජනවාරි මාසේ. මෙන්න මේ කැලේ. ගෙදර තියෙන මේ බෝතල් ටිකක් එහා මෙහා තියෙන ඉඳන් නිකන් ඒක පිළිවෙලට කියන්න ඕනේ තමයි මේක මේව කරේ. දැන් සමහරක් ඒවා මේ බෝතල් මෙතන නැහැ. එතන කොතරම් වටිනාකමක් තියෙන බෝතල්ද තියෙන්නේ එතන? දැන්ද? ඔව්. ඒ කියන්නේ මේ කොටස ගත්තොත්ද? ඔව්. €500 වගේ බෝතල් තියෙනවා. ඊට පස්සේ කොහොමද මේක තවත් වැඩි දියුණු කරන්න අදහස් කරලා කොතනින්ද ඊට පස්සේ පටන් ගත්තේ? ඊට පස්සේ පටන් ගත්තේ කියන්නේ දැන් මේක මෙතනට ගියකොට පස්සේ රයිටික හිස් කැතයිනේ. දැන් ඕක ඇත්තටම තිබ්බම ලස්සනයි. මේක ලස්සන තමයි ගොඩක්ම මේ උනේ. ඒක ටික ටික ලොකු කරන්න ඕනාව තිබ්බා. ඉතින් ඒ වගේ ලීගෙන මම ගහලා තියෙනවා. මගේ පරණ ෆොටෝස් තියෙනවා මේ ලීගෙනත් මම ගෙවුවා. ගෙවුවට පස්සේ මේක පුරවන්නත් එපානේ. පුරවන්න දැනුමක් තිබුණේ නැහැ. පටන් ගත්තේ නැහැ. අතන මොනවද දන්නේ නැහැ. අර කියන්නේ විස්කි කියන එක දන්නවා. අරක්කෝ කියන ඒවා දන්නවා. එතනින් එහාට ලොකුට අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් ඒකට කරන්න ගත්තේ හොයන්න පටන් ගත්තා. හොයන්න පටන් ගත්තා. මේක හොයන්න. ඒ හොයද්දි තමයි තේරුනේ. ඒ මුල් දවස්වල ගත්තා. €3 4ට අරන් ඉවර වෙලා ඒක ඉන්ටර්නෙට් එකට දාලා €5 10ට විකුණනවා. €5 10ට මේව කරන එක ඉවරලා ඒක 10 15ට අපි දීලා තියෙනවා. ඉතින් එහෙම කරලා තමයි ටික මේ උඩට යන්න හැකියාව තිබ්බේ. ඒ කියන්නේ සමහරක් ඒවා දැක්කම දැන් අපි බලනෝනේ ෆෝන් එකක් ගත්තත් බලනෝනේ. මීඩියා වලට ගියා කියලා මොන හරි දෙයක් ගන්න. ඒක ගත්තම කියනවා. ඒක 10ක තියෙනවා 500ක තියෙනවා. බලනවා හේතුව. ඇයි මේක මෙච්චර කොස්ට් වෙන්නේ හේතුව? එතනට යන්න ආසාව තිබ්බා හැමතිස්සෙම. අර පොඩි විකුණු ලෙවල්ලා ලොකු ඒවලට ගියේ ඒ හින්දා. ඔව්. දැන් ඔබ ගාව තියෙන වටිනාම බීම වර්ගය මොනවාද? වටිනාම බීම වර්ගය. වටිනාම කියලා කියන්නේ මෙහෙම එකක් තියෙනවා. මේ පෝටලන් කියන එක මේක අද වෙද්දි නැහැ. මේ කම්පැනි එක වහලා තියෙන්නේ. මේ කම්පැනි වහලා හින්දා මේකේ තියෙන වටිනාකම වැඩි. මේක තමුත් කතාවක්. වටිනාම කියලා කිව්වම එකම පන්තියේ තියෙන වටිනාකමට දැන් මේක තියෙනවා මෙහෙම තියෙනවා. ඒ වුණාට වැදගත්ම වටිනාකමක් තියෙන්නේ සල්ලි අතිනුත් ගත්තම ස්ටෝරි එක අතිනුත් ගත්තම මෙන්න මේ බෝතලේ. මේක මෙන්න සාමාන්‍යයෙන් යුරෝ 4000 5000ක් වගේ වෙන්නේ. ඒකට ඊට වඩා වටිනවා කෝටි ගුණයක් මේ තියෙන ස්ටෝරි එකට. නිමේෂ්ගේ මේ විනෝදාංශත් එක්ක ලෝකෙ බොහෝ අය එක්ක සම්බන්ධතා ඇති කරගන්නට හැකි වෙලා තිබෙනවා. බොහෝ අය එක්ක මේ විනෝදාංශය බෙදා ගන්නට ඔහුට හැකි වෙලා තිබෙනවා. යාළු මිත්‍රයන් බොහොමයක් ලෝකේ පුරා දැන් නිමේෂ් එක්ක එකතු වෙලා තියෙන්නේ නිමේෂ්. ඔව්. ඒ ගැන මොකද? මේක මෙහෙම එකක් තියෙනවා. ඒක මේ ශිරස්තරේ ඉන්නේ වැදගත් මිනිස්සු. මම කතා කරන්නේ මේ යුරෝප් කන්ට්‍රි පැත්තේ. මම දැන් ගෲප් එකක් මගේ තියෙනවා. ඒකේ ඉන්නවා ඉංග්ලන්ත, ජර්මන්, සිංගප්පූර් හැමතැනම ඉන්නවා. ඉන්නවා ඉතාලියේ පොලිසිය ලෝකාලේ කරබිනියර් ඉන්නවා, ડોක්ටර්ස්ලා ඉන්නවා. ඒ වගේ වැදගත් මිනිස්සු ඉන්නවා. ඉතින් අර දෙන්න ඕන මැසේජ් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් ඒ වගේ පිරිසක් මේ වැදගත් මිනිස්සු පිරිසක් ඉන්නේ
මේ බීලා ටැප් වෙන්න ගහන ඕන එකක නෙමෙයි. ඒකේ යමක් තෝරගත්ත දෙයක් තියෙන හින්දා. ඉතින් අපේ ලංකාවේට තේරුම් ගන්න පුළුවන්කමක් තිබ්බනම්. හරි. මේ බෝතලේ මේ අරක්කු කියන එක තියෙන්නේ පොඩි ළමයිගේ පාටියට වෙලා අවුරුදු 10 තියෙන දේ පාටියට වෙලා තාත්තා ටැප් වෙන්න ගාලා මුත්තිවලියක් දාගෙන ඉදරන එක නෙමෙයි කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණා ලොකු දෙයක්. මොකද ඇත්ත කතාව ඒක නෙමෙයි. මේක තියෙන රස විඳින්න. මේක තියෙන රස විඳින්න. මේ කොහෙවත් කවුරුත් අඳුනලා දීලා නැහැ. ඕගොල්ලෝ මේක ටැප් වෙන්න ගහලා ඒක නිදා ගන්න ඕනේ කියන එක. වලිදා ගන්න ඕනේ කියන එක. ඒක නෙමෙයි දෙනුන අරුත. මේකේ තියෙන්නේ අසත්‍යයි කරන්නේ. මේක රසක් තියෙන විඳින්න. නෙමේ ශරිය අපූර්වට පතිරණ වොයිස් හරහා ඔහුගේ ජීවිතාවලිය දිගහැරියා. ඔහු හිටපු විදිහ නෙමෙයි දැන් ඉන්න විදිහ පිළිබඳවයි අපි සතුටු විය යුත්තේ. මේ මොහොත වන විට මේ ස්ථානයේ වටිනාකම යුරෝ 60000කට එහා ගින් හරි අපූර්වයි. ඒ වගේම ඔහු පොළොවේ පය ගහපු තරුණේ ඔහුගේ ජීවිතයේ කිසි දෙයක් හැංගුවේ නැහැ. ඒක අපි අගය කරනවා. ඒ වගේම පතිරණ වොයිස් අපිටත් අලුත් මානයක් අලුත් ඉසව්වකට පියමන් කරන්නට හොඳ අවස්ථාවක් මේක. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ ජීවිතයේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා පතිරණ වොයිස් අපි ප්‍රාර්ථනා කරනවා. ඕගලන්ට මම ස්තුති වෙනවා මේ වගේ දෙයක් ලංකාවයට අඳුන්වලා දෙන්න. අඳුන්වලා දෙන්න කියන්නේ තියෙන දේ වැරදි වටහායින් අයින් කරලා හරියම දෙයක් දෙන්න මට අවස්ථාව දුන්න එකට.